අද අපි කතා කරන්න යන්නේ ආන්තර විද්‍යාවේ දෙවෙනි කොටස රේඛීය චලිතය. අපි කලින් දෛශික ගැන කතා කරා. ඒ කියන්නේ යාන්ත්‍රික විද්‍යාවේ පළවෙනි කොටස. රේඛීය චලිතය යටතේ අපි කතා කරනවා මූලික හැඳින්වීම රේඛීය චලිතයට සහ චලිත සමීකරණ. රේඛීය චලිතය අපි කොටස් පහකට බෙදා ගන්න මෙන්න මෙහෙම. පළවෙනි එක තමයි මූලික හැඳින්වීමක් දෙනවා සහ චලිත සමීකරණ ගැන කතා කරනවා. දෙවෙනි එක චලිත ප්‍රස්ථාර. තුන්වෙනි එක ගුරුත්වය යටතේ සිරස් චලිතය, හතර ගුරුත්වය යටතේ ආනත් චලිතය. පහ කතා කරන්නේ අපි සාපේක්ෂ චලිතය ගැන. ඔකෙන් අද අපි මුලින්ම කතා කරනවා මූලික හැඳින්වීම හා චලිත සමීකරණ ගැන. හැඳින්වීම යටතේ බලමු මුලින්ම විස්ථාපනය එහෙම නැත්නම් පිහිටුම් දෛශිකය කියන්නේ මොකක්ද කියලා. විස්ථාපනය එහෙම නැත්නම් පිහිටුම් දෛශිකය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. පිහිටීම දන්න නිශ්චල ලක්ෂයක ඉඳලා p කියලා අංශුව වල තියෙන කෙටිම දුර දිශාවත් එක්ක ඉදිරිපත් කරොත් අපි කියනවා ඒට සාපේක්ෂව p අංශයේ විස්ථාපනයවත් පිහිටුම් දෛශිකය කියලා. මම ඕක මෙහෙම පෙන්නන්නම්. මේ තියෙන කාර්යයක් වංගුවක යන අවස්ථාව. එතකොට මේ කාර්යක මේ p කියන ලක්ෂය පහු කරන වෙලාවේ තමයි මේ p ලක්ෂයෙන් පෙන්වන්නේ. එතකොට මේ කාර්ය ගමන් කරන මාර්ගය තමයි මේ කළු පාට ඉරෙන් පෙන්වන්නේ. එතකොට මම තෝරගත්තොත් නිශ්චල ලක්ෂයක් හරියට මෙන්න මේ වැටේ මේ මුල්ල වගේ a කියලා මෙතන ඉඳන් මේ ගමන් මාර්ගයට තියෙන දුරවල් එක එක තැන් වලදී වෙනස් වෙනවා. හැබැයි කෙටිම දුර හම්බෙන්නේ වාහනේ මෙන්න මෙතන තියෙනකොට. එහෙනම් මෙන්න මේ නිශ්චල ලක්ෂයට සාපේක්ෂව මේ කාර්යක එහෙම නැත්නම් මේ p අංශුවේ පිහිටුම් දෛශිකය වෙන්නේ මෙන්න මේක. ඊළඟට අපි බලමු චලිතය. චලිතය කියන්නේ මොකක්ද? චලිතය කියලා කියන්නේ වස්තුවක පිහිටීම කාලයත් එක්ක වෙනස් වෙනවා නම් අපි කියනවා නිශ්චල ලක්ෂයකට සාපේක්ෂව වස්තුව චලිත වෙනවා කියලා. හරියට මේ වගේ මේ තියෙන a කියලා නිශ්චල ලක්ෂයක් නම් මෙන්න මේ කාර්යය මේ විදිහට චලිත වෙනවා. එතකොට මේ නිශ්චල ලක්ෂයට සාපේක්ෂව තමයි මේ කාර්යයේ චලිතය අපි හඳුන්වන්නේ. ඊළඟට ප්‍රවේගය. ප්‍රවේගය නම් දැන්නමත් ඔයගොල්ලෝ දන්නවා. ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දැන් කාර්යක මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. එතකොට එයා මුලින්ම හිටියේ මෙන්න මෙතන. A ලක්ෂයේ ගියේ B ලක්ෂයට. එහෙනම් මේ දෙක අතර විස්ථාපන වෙනස අපි ගන්නවා ඩෙල්ටා S කියලා. මේ විස්ථාපන වෙනස සිදු කරන්න ගත වෙච්ච කාලය අපි ගන්නවා ඩෙල්ටා T කියලා. එතකොට ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපන වෙනස බෙදීම මෙන්න මේ ගත වෙච්ච කාලය. විස්ථාපන වෙනස කියන්නේ ඩෙල්ටා S, ගත වෙච්ච කාලය කියන්නේ ඩෙල්ටා T. ප්‍රවේගයට අපි ගන්න සාමාන්‍ය සංකේතය තමයි v කියලා කියන්නේ. ඒකට පෙරුවොත් v වල ඒකක නැත්නම් ප්‍රවේගයේ ඒකක දැන්ටමත් දන්නවා ms ඍණ 1 v වල මාන වෙන්නේ lt ඍණ 1. v වල ඒකක ms ඍණ 1 වුණාට වෙනත් එකකයක් තියෙනවා ප්‍රවේගය මනින්න පුළුවන්. මොකද්ද? kms ඍණ 1. සාමාන්‍ය වේග දර්ශක පුරවලත් පැයට කිලෝමීටර වලින් තමයි වේගය නිරූපණය කරලා තියෙන්නේ. එතකොට අපි දැනන් ඉන්න ඕනේ මෙන්න මේ kms ඍණ 1 කියන එකකින් දුන්නොත් එහෙම තප්පරයට මීටර එහෙම නැත්නම් ms ඍණ 1 කරගන්නයි ms ඍණ 1 කින් දුන්නොත් kms ඍණ 1 කරගන්නයි අපි දැනන් ඉන්න ඕනේ. මේ දෙක දැනන් ඉන්න. බලමු ප්‍රශ්නයක්. මෙන්න කියනවා කරා වාහනයක ප්‍රවේගය පැයට කිලෝමීටර 72ක්. මේක තප්පරයට මීටර වලින් කිව්වොත් කොහොමද කියන්න වෙන්නේ? කරන්න තියෙන වැඩ දෙකයි. පළවෙනි එක තමයි මෙන්න මේ 72. මේ 72 කියලා කියන්නේ මොකද්ද? පැය එකකට කිලෝමීටර් 72ක්. එහෙනම් මේ කිලෝමීටර් මීටර කරගන්න 1000න් ගුණ කරනවා. මේ පැය තප්පර කරගන්න තප්පර 3600න් ගුණ කරනවා. මොකද පැයකට තියෙන තප්පර 3600ක් නිසා. ඒකට දැන් උඩින් ඒකකේ අපි කිලෝමීටර කියන එක මීටර වලට වෙනස් වෙනවා 1000න් ගුණ කරපු හින්දා. යට ඒකකේ තප්පර වලට වෙනස් වෙනවා. එහෙනම් මේ දෙක බෙදුනහම මොකද වෙන්නේ? ms ඍණ 1. ඒතර මේක බෙදද්දී 10 මේ බිංදු 2 මේ බිංදු 2 කැපෙනවා. මේ 10යි 36යි මේක හම්බෙන්නේ 5. එහෙනම් මේ 18යි 72යි 4යි 4 5 20. කොහොම තමයි
තප්පරය මීටර කරගන්න පුළුවන්. එතකොට පැයට කිලෝමීටර වලින් දීලා තියෙන එකක් ms ශ්‍රේණිය කරන්න නම් 10 ගුණ කරලා 3600 බෙදන්න ඕනේ. නැත්නම් සරලව කිව්වොත් එහෙම 18න් 5න් ගුණ කරන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. MCQ කරද්දී සෑහෙන වුමනා වෙනවා. ඕක එකපාර අපි පාවිච්චි කරන එක කාලයක් ඉදිරි කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට තියෙනවා දැන් මෙතන ප්‍රශ්න දෙකක්. මේ කිලෝමීටර පැයට කිලෝමීටර වලින් දීලා තියෙන එක තප්පරයට මීටර වලින් ලියන්න. මේක තප්පරයට මීටර වලින් දීලා තියෙන එක පැයට කිලෝමීටර වලින් ලියන්න. හරි. ඊළඟට බැලුවොත් සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය ප්‍රවේගය කියලා කියන්නේ චලිතයකදී කියන්නේ වස්තුවක් සිදු කරන චලිතයකදී සිදු කරන මුළු විස්ථාපනය මුළු කාලයෙන් බෙදුවාම තමයි සාමාන්‍ය ප්‍රවේගය ලැබෙන්නේ. ඒතර මම ගත්තොත් මෙන්න මෙහෙම චලිතයක්. A B C D කියලා ලක්ෂ හතරක් තියෙනවා. A ඉඳන් B ට විස්ථාපනය S1යි, BC විස්ථාපනය S2, CD විස්ථාපනය S3. ඒතර මේ එක එක විස්ථාපන කරන ගත වෙන කාලයන් T1, T2, T3 කියලා ගන්නවා. හරි. එතකොට සාමාන්‍ය ප්‍රවේගය කියලා කියන්නේ මුළු විස්ථාපනය ගත වෙච්ච මුළු කාලයෙන් බෙදුවාම ලැබෙන අගයට. එහෙනම් මුළු විස්ථාපනය කියලා කියන්නේ මෙන්න මේ විස්ථාපන තුනේ එකතුව. මුළු කාලය කියලා කියන්නේ මේ කාලයන් තුනේ එකතුව. එහෙනම් සාමාන්‍ය ප්‍රවේගයේ Vm කියන එක අපිට ලියන්න පුළුවන් S1 ධන S2 ධන S3 බෙදීම T1 ධන T2 ධන T3 කියලා. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍ය ප්‍රවේගය ඇසුරින්. මේක හදලා බලන්න ඕනේ. උත්තරේ මෙන්න මේක එන්න ඕනේ. සාමාන්‍ය ප්‍රවේගයේ විදිහට V1 ධන V2 බෙදීම 2 එන්න ඕනේ. ඊළඟට අපි යනවා ත්වරණය ගැන කතා කරමු. ත්වරණයත් ඔයගොල්ලෝ දන්න අර දැක්වීම එහෙම දන්නවා සාමාන්‍ය O level වලදී කරලා තියෙනවා. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. එතකොට මෙන්න මෙහෙම වාහනයක් යන අවස්ථාව ගත්තොත් එහෙම ඕකේ තැන් දෙකදී මම වේග දෙකක් මනිනවා. පළවෙනි අවස්ථාවේ V1යි දෙවෙනි අවස්ථාවේ V2යි. එතකොට මේ දෙක අතර මේ ප්‍රවේග දෙක මයින්නේ මෙන්න මේ ස්ථාන දෙකේදී. එතකොට මේ දෙක අතර ගත වෙන කාලය t කියලා ගන්නවා. එහෙමනම් ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලයට ප්‍රවේග වෙනස කියලා කියන්නේ ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t. ඒකට ප්‍රවේග වෙනස වෙන්නේ ඇත්තරම v2 ඍණ v1. එහෙනම් ත්වරණය එකක් ගත්තොත් එහෙම තප්පර වර්ගයට මීටර ms ඍණ 2 ත්වරණයේ මාන වෙන්නේ lt ඍණ 2. ඊළඟ බලන්න කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙනවා නම් ඒ කියන්නේ v2 වැඩි දැන් v1ට වඩා. එතකොට මොකද වෙන්නේ? ත්වරණයට ලැබෙන්නේ ධනාගයක්. හරියට වාහනයක් පල්ලමක යනවා වගේ. පල්ලෙහාට යද්දි වේගය වැඩි වෙනවා. උඩ යද්දි වේගය අඩුයි. ඊළඟ කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙනවා නම් ඒ කියන්නේ දැන් v2 යගේ මොකද වෙන්නේ? v1කට වඩා අඩුයි. ඒ කියන්නේ දැන් v2 v1 අඩු කරද්දී අපිට හම්බෙන්නේ ඍණාගයක්. එහෙනම් අපි ඒකට කියනවා ඍණ ත්වරණයක් කියලා. ඔය වගේ අවස්ථාවක වෙනවා වාහනයක් කන්දක් නගින වෙලාවක. මේ දෙක මතක තියාගන්න ඕනේ. එතකොට අපි රේඛීය චලිතය යටතේ බලන්නේ ඒකාකාර ත්වරණයෙන් සරල රේඛාවක චලිත වෙන වස්තු තමයි මේකදී සලකා බලන්නේ. හරිද? ඊළඟට අපි යනවා චලිත සමීකරණ වලට. චලිත සමීකරණ වලදී මුලින්ම දැනගෙන ඉන්න ඕන තමයි ටික තමයි මේ තියෙන්නේ. අපි පාවිච්චි කරන මෙන්න මෙහෙම සංකේත ටික. මේක සම්මත සංකේත. ආරම්භක ප්‍රවේගයට ගන්න u කියලා. අවසාන ප්‍රවේගයේ v. ත්වරණය a. විස්ථාපනය capital S. කාලය simple t. දැන් බලමු මේ චලිත සමීකරණ කොහොමද හදාගන්නේ කියලා. චලිත සමීකරණ හදාගන්න මම මෙන්න මෙහෙම අවස්ථාවක් ගන්නවා. u කියලා ප්‍රවේගයකින් ගමන් ආරම්භ කරපු වස්තුවක් a කියන ඒකාකාර ත්වරණයකින් t කාලයක් ගමන් කරනවා. ගමන් කරලා එයා v ප්‍රවේගයක් ලබා ගන්නවා. ඒ ප්‍රවේගය ලබා ගන්න එයා ගමන් කරපු විස්ථාපනය s කියලා ගන්නවා. මෙන්න මේ වගේ v ප්‍රවේගයෙන් ආරම්භ වෙනවා. v ප්‍රවේගයක් ලබා ගන්නවා. ඊට ගත වෙන විස්ථාපනයේ s කාලය ඩෙල්ටා t. හරිනේ. එහෙනම් පළවෙනි සමීකරණය අපි හදාගන්නේ මෙන්න මෙහෙම. අපි දන්නවා ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය.
දැන් අපිට ප්‍රවේග වෙනස ලියන්න පුළුවන්. අවසාන ප්‍රවේගයේ v ආරම්භක ප්‍රවේගයේ u එහෙනම් v ඍණ u බෙදීම t කියලා. දැන් මේකේ t මෙහා පැත්තට අරන් ආවම මෙතනින් හැදෙනවා at සමානයි v ඍණ u. මේකේ uත් මෙහා පැත්තට අරන් ගියාම v සමානයි u ධන at. මේ තමයි පළවෙනි චලිත සමීකරණය. මේවා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඊළඟට දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය හැදෙන්නේ සාමාන්‍ය ප්‍රවේගය තමයි සලකන්නේ. සාමාන්‍ය ප්‍රවේගය අපි දන්නවා එයාට කරපු මුළු විස්ථාපනය s යට ගත වෙච්ච කාලය t. එහෙනම් සාමාන්‍ය ප්‍රවේගය අපිට ලියන්න පුළුවන් s බෙදීම t කියලා. ඒ වගේම තමයි වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් ආරම්භක හා අවසාන ප්‍රවේග වල සාමාන්‍යයෙන් සාමාන්‍ය ප්‍රවේගය ගන්නත් පුළුවන්. එහෙනම් අපිට සාමාන්‍ය ප්‍රවේගය මේ විදිහට ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ අවසාන ප්‍රවේගයේ දන ආරම්භක ප්‍රවේගයේ බෙදීම දෙකයි. එහෙනම් මේ දෙකම එකමනේ. එහෙනම් අපි මේ සමීකරණ දෙක සමාන කරනවා. s බෙදීම t සමාන වෙනවා මෙන්න මේකට. v ධන u බෙදීම දෙකට. මේකෙන් අපිට s ලියන්න පුළුවන් v ධන u බෙදීම දෙකයි t කියලා. මේ තියෙන්නේ දෙවෙනි චලිත සමීකරණය. තුන්වෙනි චලිත සමීකරණය වෙන්නේ ඒක අර කලින් සමීකරණ දෙකෙන් තමයි අපි හදාගන්නේ. දැන් අපි දන්නවා පළවෙනි සමීකරණේ v සමානයි u ධන at. මම මේකෙන් ආයෙත් t යුක්ත කරගන්නවා. ඒකෝට u එහා පැත්තට අරන් යනවා. ඊට පස්සේ ආයෙත් ත්වරණයෙන් තමයි බෙදන්නේ. ඒ වලින් බෙදනවා. දැන් t සමානයි v ඍණ u බෙදීම t. ඊළඟට අපි දන්නවා මෙන්න මේ කලින් දෙවෙනි චලිත සමීකරණයේදී s සමානයි v ධන u බෙදීම දෙකයි t. දැන් මේ t වෙනුවට අපි ආදේශ කරනවා මෙන්න මෙතනින්. එහෙනම් අපිට හම්බ වෙනවා මොකද්ද මේ තියෙන්නේ? වර්ග දෙක අන්තරයේ සාධක තමයි මේ තියෙන්නේ. එහෙනම් අපිට මේකම ලියන්න පුළුවන් වර්ග දෙක අන්තරයක් විදිහට v වර්ගයේ ඍණ u වර්ගය. මේක සුළු කරලා බලන්න v වර්ගයේ v වර්ගයේ v ත් එක්ක u ත් එක්ක ගුණාම මේ දෙක හැදෙනවා. යටින් 2e. එහෙනම් අපිට මේකේ 2e මේ පැත්තට අරන් යනවා. අරන් ගියාම 2e s සමානයි v වර්ග ඍණ u වර්ගේ u වර්ගේ තරම් එනවා මෙහෙට. එහෙනම් v වර්ගය සමානයි u වර්ග ධන 2as කියලා අපිට තුන්වෙනි චලිත සමීකරණයක් හම්බ වෙනවා. ඊළඟට 4. හතරවෙනි එකේදී පාවිච්චි කරනවා අපි කලින් ගත චලිත සමීකරණ v වර්ගය සමානයි u වර්ග ධන 2as. ඒකේ මෙන්න මේ v වලට අපි පළවෙනි චලිත සමීකරණයෙන් ආදේශ කරනවා. v කියන්නේ u ධන at. ආදේශ කරලා මේ තියෙන වර්ගයක් නේ වර්ගය ප්‍රසාරණය කරනවා. පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය පද දෙකේ ගුණිතය කියන්නේ u at ගුණිතය කියන්නේ 2u at දෙවෙනි පදයේ වර්ගය ඒ වර්ගයේ t වර්ග මේ පැත්තේ වෙනසක් වෙන්නේ u වර්ග දාන 2a සෙම්ම තියෙනවා. ඒතර මේ u වර්ගයට මේ u වර්ගය කැපෙනවා. ඊළඟට අපිට හම් වෙනවා 2u at දාන a වර්ගයේ t වර්ගය සමානයි 2as කියලා. එතකොට මේ තියෙන ත්වරණය ඒ එකක් කවන්න පුළුවන් මෙතනින් එකයි මෙතනින් එකයි. කියපුවාම මෙතනින් ut හම්බ වෙනවා මෙතනින් at වර්ගය හම්බ වෙනවා මෙතනින් 2s හම්බ වෙනවා. එතකොට සම්පූර්ණ ප්‍රකාශනයේ දෙකෙන් බෙදුවොත් එහෙම මේ දෙක අයින් වෙනවා මෙතන තියෙන දෙකත් අයින් වෙනවා. මෙන්න මේ පදේ විතරක් දෙකෙන් බෙදෙනවා. එහෙනම් හතරවෙනි චලිත සමීකරණය තමයි s සමානයි ut ධන භාගයයි at වර්ගය. දැන් අපි බලමු මේ චලිත සමීකරණ පාවිච්චි කරලා ගාණන් හදන්නේ කොහොමද කියලා. චලිත සමීකරණ පාවිච්චි කරලා ගණන් හදද්දී බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එතකොට මේ චලිත සමීකරණ වළංගු වෙන්නේ සරල රේඛාවල චලිත වන වස්තු වලට විතරයි. දෙවෙනි එක තමයි මේ යොදන චලිත සමීකරණ යොදන අංශුව එහෙම නැත්නම් වස්තුව ඒකාකාර ත්වරණයක් තියෙන එකක් වෙන්න ඕනේ. තුන්වෙනි එක කාලයේ මනින්න ආරම්භ කරන්න ඕනේ චලිතය ආරම්භ වෙන අවස්ථාවේ ඉඳලා. ඊළඟට සෑම විටම සරල රේඛාව මත අචල ලක්ෂයක් තෝරාගෙන ඊට අනුව තමයි විස්ථාපනය මනින්නේ. එතකොට අචල ලක්ෂයේ ඉඳලා එක් දිශාවකට අපි සලකන දිශාවට විස්ථාපනය ධන නම් ඒකට ප්‍රතිවිරුද්ධ දිශාවට විස්ථාපනය ඍණ කියලා අපි සලකනවා. ඒ වගේම තමයි
සරල රේඛාව මත එක් දිශාවකට ප්‍රවේගය ධන කියලා ගන්නවා නම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රවේගය ඍණ කියලා අපි ගන්නවා. හරිනේ. බලමු ප්‍රශ්නය. ආරම්භක ප්‍රවේගයේ තප්පර මීටර 5ක් වන වස්තුවක් මීටර 30ක් ගමන් කිරීමට ගතවන්නේ තප්පර 4කි. අවසාන ප්‍රවේගය හා ත්වරණය සොයන්න. දැන් මෙහෙම ගානක් දුන්නාම ඔයගොල්ලෝ කරන්න ඕන මුල්ම වැඩේ තමයි මේ ගානේ තියෙන දත්තයන් ඕගොල්ලෝ අර දන්න චලිත සමීකරණ වලට යොදා ගන්න සංකේතات පාවිච්චි කරලා ලියා ගන්න. එතකොට ආරම්භක ප්‍රවේගය කියලා කියන්නේ u. මේ කියන්නේ මොකද්ද? විස්ථාපන s. ගත වෙන කාලය කියන්නේ simple t. එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන්. u කියන්නේ 5යි ms ශ්‍රේණියක, s කියන්නේ මීටර 30යි, t කියන්නේ තප්පර 4. දත්ත ටික හරි. ඊළඟට අපිට හොයන්න කියනවා ප්‍රවේගය අවසාන ප්‍රවේගය. කියන්නේ v ත්වරණය a. දැන් බලන්න v හොයන්න නම් s u s t v මෙන්න මේ පද හතර සම්බන්ධ වෙන සමීකරණ චලිත සමීකරණය මොකද්ද? ඒ තමයි දෙවෙනි චලිත සමීකරණය. s සමානයි v ධන u බෙදීම 2යි t. එහෙනම් අපි s දන්නවා දැන් u දන්නා t දන්නා. එහෙනම් අපිට v අගය හොයාගන්න පුළුවන්. s කියන්නේ 30යි, v ධන u කියලා කියන්නේ 5, t කියලා කියන්නේ 4. ඒතකොට මේ 2යි මේ 4යි කැපෙනවා විතර 2යි, මේ 2යි මේ 30යි කැපුණාම 15යි. එහෙනම් 15 සමානයි v ධන 5 වෙනවා. එහෙනම් v කියලා කියන්නේ තප්පරයට මීටර 10යි. ඊළඟට a හොයන්නේ කොහොමද? දැන් v දන්නවා, u දන්නවා, t දන්නවා. එහෙනම් පළවෙනි චලිත සමීකරණය දාන්න. v සමානයි u ධන 80. තව චලිත සමීකරණ දාලා හදන්නත් පුළුවන්. දැන් දත්ත ගොඩක් තියෙන හින්දා අපිට. නැත්නම් v වර්ගයේ සමානයි u වර්ගය ධන 2යි s දාන්නත් පුළුවන්. මේක බොහොම සරලව ගන්න පුළුවන් හින්දා මම මේක පාවිච්චි කරනවා. එහෙනම් v දැන් හොයාගත්තාගේ 10යි, u කියලා කියන්නේ 5යි දීලා තියෙනවා. හොයන්න ඕනේ ත්වරණය කාලය t. එහෙනම් 10න් 5 ගියාම 5යි. එහෙනම් 5 සමානයි 4යි වෙනවා. එහෙනම් ත්වරණය 5 4න් බුදුහාම ලැබෙනාගේ 1.25යි තප්පර වර්ගයට මීටර. බලමු තව ප්‍රශ්නයක්. ආනත්තලයක් ඔස්සේ ඉහළට ගමන් කරන මෝටර රථයක ආරම්භක ප්‍රවේගය 10යි. අවසාන ප්‍රවේගය 6යි. ආරම්භක ප්‍රවේගය මේවා දැක්ක ගමන් දෙන්න ලියන්න ඕනේ u. අවසාන ප්‍රවේගය v. ගමන් කරපු දුර cයි. s මෝටර රථයේ ත්වරණය තමයි යහන්නේ. හරිනේ. දැන් u දන්නවා, v දන්නවා, s දන්නවා, a දන්නවා. දැන් මේ මොකද්ද කියන්නේ ආනත්තලයක් ඔස්සේ ඉහළට ගමන් කරන මෝටර රථයක්. මෙයා ප්‍රවේගයකින් පටන් ගන්නවා. උඩදී ප්‍රවේගයක් තියෙනවා 6යි කියලා. ගමන් කරපු දුර s ත්වරණය තමයි යහන්නේ. එහෙනම් මේ u v s a මුන්නේ පද හතර සම්බන්ධ වෙන චලිත සමීකරණයක් තියෙනවද? ඔව්. v වර්ග සමානයි u වර්ග දාන 2යි as තුන්වෙනි චලිත සමීකරණය. එහෙනම් අවගේ නාදේශ කරන්න. v කියන්නේ 6 වර්ගය, u කියන්නේ 10 වර්ගය, 2යි a s කියන්නේ 100යි. 6 වර්ගයේ 36යි, 10 වර්ගයේ 100යි. දෙක ගුණ කිරීම 100 කියන්නේ 200යි. දැන් මේ 100 එහා පැත්තට අරන් ගියාම මෙතන හම්බෙනවා ඍණ 64ක්. සමානයි 200යි a. එහෙනම් a කියලා කියන්නේ ඍණ 0.32යි. තප්පර වර්ගයට මීටර. එයි මේ ඍණ අගයක් හම්බෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ ත්වරණය ගැන කතා කරපු වෙලේ අපි කිව්වා ප්‍රවේගය අඩු වෙනවා නම් ඒ කියන්නේ දැන් මෙතන තිබ්බේ 10යි. මෙතෙන්ට යද්දි 6යි. ප්‍රවේගය අඩු වෙනවා නම් අපි ඒවට කිව්වේ ඍණ ත්වරණයක් කියලා. ඒක තමයි මෙන්න මේ ඍණ ලකුණක් හම්බෙන්නේ. හරිනේ. ඒකට මේකේ තියෙන්නේ ඇත්තටම කන්දක් උඩ යන මෝටර රථයක් වගේ අවස්ථාවක්. ප්‍රවේගය අඩු වෙනවා. ඊළඟ ගන්න. ආරම්භක ප්‍රවේගය දීලා දිනවා 8යි කියලා. u දන්නවා. වස්තුවක් 4යි ms ශ්‍රේණි දෙක ඒකාකාර ත්වරණයක් තියෙනවා. එහෙනම් ඒත් දන්නවා. තප්පර 12ක් චලිත වෙනවා. කාලයක් දන්නවා. සිදු කරන ලද විස්ථාපනය තමයි අපිට හොයන්න කියලා කියන්නේ. බලන්න දැන් දීලා තියෙන දත්ත u දන්නවා. ත්වරණයේ a කියන එක දන්නවා. t දන්නවා, s දන්නවා. එතකොට ඔය හතර සම්බන්ධ වෙන චලිත සමීකරණය මොකද්ද? u a t s. s සමානයි u ධන භාගයයි at වර්ගය. මේකෙන් කෙලින්ම අපිට එකපාරම විස්ථාපනය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනනම් ඕගලන්ට මෙතන
චලිත සමීකරණ වෙන දෙකක් පාවිච්චි කරලා හොයන්නත් පුළුවන්. එකපාර හොයන්න ක්‍රමයක් තියෙද්දි ඒකෙන් හදන එක ලේසි. මෙතනින් ඕනනම් v හොයලා එහෙම හදන ක්‍රමයකුත් තියෙනවා. මේක එකපාර චලිත සමීකරණ දාන්න පුළුවන්. එහෙමනම් u 8යි t කියන්නේ 12යි මේ භාගය මම 0.5 කියලා ලියනවා. a කියලා කියන්නේ ත්වරණය 4යි කාලය තප්පර 12යි. එහෙනම් මේක සුළු කරාම 1296යි 12 වර්ගය 144යි 0.5 ගුණ කිරීම 4 කියන්නේ 2යි 144 2 288යි. එහෙනම් එයා කරපු මුළු විස්ථාපනය තමයි මීටර 384. මොන ඔය උදාහරණ ටික තමයි චලිත සමීකරණ යටතේ කතා කරන්නේ. එතකොට අපි රේඛීය චලිතය යටතේ පළවෙනි කොටස මූලික හැඳින්වීම හා චලිත සමීකරණ මෙතනින් ඉවර වෙනවා. ඊළඟට චලිත ප්‍රස්ථාර ගුරුත්වය යටතේ සිරස් චලිතය, ගුරුත්වය යටතේ ආණ්ඩ චලිතය හා සාපේක්ෂ චලිතය ඉස්සරහට කතා කරන්න ඉන්නේ.